පූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. පින්වත්නි, අද අපි මේ වෙලාවේ සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේගේ අදහස් ටිකක් අසන්නයි. උන්වහන්සේගේ ශීතේ පහළ වෙච්ච අදහස් තමයි අපි ධර්මය කියලා කියන්නේ. ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේට සම්බෝධියට පත් වුණාට පස්සේ ධර්ම දේශනාවට උනන්දුවක් ඇති වුණේ නැහැ. ඒ ධර්ම දේශනාවට උනන්දුවක් ඇති වුණේ නැති සාමාන්‍ය ලෝකයාගේ සිතේ තියෙන්නේ ලස්සනට ඉන්න කැමැත්තක්. එතකොට ඒ ලස්සනට ඉන්න කැමැත්ත ඇති වුණාම ඒ කෙනා ඒ කැමැත්තේ බැස ගන්නවා. තේරුණාද? දැන් ධර්මයේ තුල විස්තර කරන්නේ යම් ඇල්මක් ඇද්ද ඒ ඇල්ම නැති කරන්න. එතකොට ඒ ඇල්ම නැති කිරීම මේ ලෝකේ කැමැත්තෙන් වාසය කරන කෙනාට එකපාරට එකඟ වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ හිතුවා මම මේ ඇල්ම නැති කරන ධර්මය කියන්න කිව්වොත් මිනිස්සු මේකට කැමති වෙන එක නැහැ. මට මේකේ මහන්සියක් විතරක් වේවි. උන්වහන්සේගේ සිතේ අදහස ඇති වුණාට උන්වහන්සේව මනුස්ස ලෝකෙට එවපු පිරිසක් හිටියා. උන්වහන්සේ මනුස්ස ලෝකෙට වඩින්න කලින් කොහෙද හිටියේ? තුසිත දිවි ලෝකේ. එතකොට උන්වහන්සේ මනුස්ස ලෝකෙට එව්වේ කවුද? දෙවිවරු. දෙවිවරු උන්වහන්සේට ගිහින් කිව්වා කාලෝ යන්තේ මහාවීර උප්පජ්ජ මාතු කුච්චියන්. මහාවීරයන් වහන්සේ දැන් කාලේ හරි මිනිස් මව කුසේ උපදින්න කිව්වා. කාලේ හරි කිව්වා. ඒ කාලේ ඒ මිනිස්යන්ගේ තිබුණා හරි ආසාවක් සත්‍ය අවබෝධ කරගන්න. ඒ වෙනුවෙන් මේ මිනිස්සු හරියට දුක් විඳා. ඒ කාලේ ආගේ කාලේ උපදින්න කිව්වා. උප්පජ්ජ මාතු කුච්චියන්. මව කුසේ උපදින්න කිව්වා. සදේවකං තාරයන්තෝ බුද්ධස්සු අමතං පදං. දෙවි මිනිසුන්ව ඊතර කරවන්න මේ නිවන අවබෝධ කරන සීක්වා. එතකොට දෙවියන්ව ඊතර කරවන්නත් මිනිසුන්ව ඊතර කරවන්නත් තමයි දෙවියෝ විසින් බුදුරජාණන් වහන්සේව මනුස්ස ලෝකෙට එව්වේ. මේක කලාතුරකින් ලෝකේ සිදු වෙච්ච දෙයක්. ආයමත් කෙනෙක්ව එවනවා මනුස්ස ලෝකෙට දෙවිවරු මේ කාලේ නෙමෙයි. ඒ එවද්දී මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක්. ඒ එවන එක්කිනාගේ නම මොකද්ද? මෛත්‍රී. ඉතින් ඒ බඳු මිෂන් එකකට කවුරුත් නැහැ. බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකෙට වැඩම කරපු දවස් ඉඳලා උන්වහන්සේට ආරක්ෂාව සැපේවුවා පිරිස. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කළානේ.
දුෂ්කර ක්‍රියා කරද්දී උන්වහන්සේ එක්තරා අවස්ථාවල් තිබුණා, සමහර අවස්ථාවල් තිබුණා දැඩි තීරණ ගන්නවා. උන්වහන්සේ එක්තරා අවස්ථාවක හිතුවා මට හිතන විදිහට මේක කරගන්න බෑ. මං සියලුම ආහාර පාන ගැනීම නවත්තනවා. මම නවත්තලා වීරිය කරනවා. දෙවිවරු ඇවිල්ලා කිව්වා කරන්න එපා ඕක. ආහාර පාන නොගෙන හිටියොත් අපට සිද්ධ වෙනවා ඔබ වහන්සේගේ අකමැත්තෙන් හරි මේ රෝම කූපාසෙන් හරි දිව්‍ය ඕජස් දාලා ඔබ වහන්සේගේ ජීවිතය පවත්වන්න. එතකොට දෙවිවරු බලාගෙන ඉන්නවා උන්වහන්සේ අවබෝධ කරනකම්. කුමාරි උන්වහන්සේ දුෂ්කර අවස්ථා සියල්ලම ජයගත්තා නේ. ඒ ඔක්කොම පහු කළා. උන්වහන්සේ ජීවිතේ දිනපු තැන බුද්ධ ගයා. ඉතින් උන්වහන්සේට ඇති වුණානේ අදහසක්. මොකක්ද ඇති වුණේ? මේ ධර්මයේ කියන්න ගියොත් මම මේ අවබෝධ කරපු එක මිනිසුන්ට තේරෙන එක නෑ. එවලී සහම්පති බ්‍රහ්ම රාජයා මේ උන්වහන්සේ සිතපු දේ දැක්කා. බුදු කෙනෙක් සිතපු දේ පවා ලෝකේ දකින්න පුළුවන් අය ඉන්නවා. එතකොට ඒ සහම්පති බ්‍රහ්ම රාජයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා අනේ ස්වාමීනි නස්සති වත බෝ ලෝකෝ ලෝකේ ස්වාමීනි නැසෙන්න යන්නේ විනස්සති වත බෝ ලෝකෝ ලෝකෙ වෙනසෙන්න යන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනාවට සිත නැමෙන්නේ. ඊට පස්සේ හරි ලස්සනට ඒ ආරාධනා හරි ලස්සනයි. ඒක හරි පුදුමයි කියන විදිහ. උත්තේහි විජිත සංගාම යුද්ධෙන් දිනු තැනැත්තානනි නැගිටින්න. සත්වාහ අනන ණය නැති තැනැත්තානනි නැගිටින්න. ගල් කරුවානනි නැගිටින්න. විචාර ලෝකේ හැසිරෙන්න. ඇවිද යන්න. හරි ලස්සනයි වචනනේ. කියනවා පඤ්ඤා පාසාද මාරුහ්‍ය ප්‍රඥාවෙන් හදපු ප්‍රාසාදයට නගින්න. ඔබ වහන්සේ ළඟ තියෙනවා දැන් ප්‍රඥාව. මේ ප්‍රඥාවෙන් හදන ප්‍රාසාදයට නැගලා මේ දුක් විඳින ලෝකෙ බලන්න. බුදුරජාණන් වහන්සේට කවුද මේ කියන්නේ? සහම්පති. මේ දුක් විඳින ලෝකෙ බලන්න. කියනවා දේශේතු භගවා ධම්මං භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන සීක්වා අඤ්ඤාතාරෝ භවිස්සති අවබෝධ කරන අය ඇති වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කාරණේ අහලා උන්වහන්සේ පාවිච්චි කළා බුදු ඇස. දැන් බලන්න කිව්වේ ප්‍රඥා ප්‍රාසාදයට නැගලා බලන්න කිව්වනේ. එතකොට මේ ප්‍රාසාදේ මොකෙන් හදාපු එකක්ද? ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් හදාපු ප්‍රාසාදයට නැගලා බලන්න කිව්වා. ඉතින් උන්වහන්සේ ප්‍රඥාවෙන් හදාපු ප්‍රාසාදයට නැග්ගා. නැගලා දැන් මේ අපේ ඇස නෙමෙයිනේ. මේ ඇසට කියන්නේ මාංශ චක්කු. මස් ඇස. බුදු ඇස. බුදු ඇසින් බලන්න කියන්නේ උන්වහන්සේ ඥාන දෙකකින් ලෝකෙ බලන. එක ඥානයක් ආශ්‍රයානුසය ඥානය. උන්වහන්සේගේ ඥානයට අපේ මනසේ ස්වභාවය ස්කෑන් වෙනවා. අපේ මනසේ තියෙන දුර්වලකම්, අපේ ජීවිතයේ තියෙන අඩුපාඩු පුරුදු මේවා ස්කෑන් කරන්න පුළුවන්. ඒකට කියනවා ආශ්‍රයානුසය ඥානය. තව ඥානයක් තියෙනවා. ඒකට කියනවා ඉන්ද්‍රිය පරියත්ත ඥානය. අපට ධර්මයේ අවබෝධ කිරීම පිණිස අපේ සකස් වෙලා තියෙන දේවල්. දැන් සමහර පුංචි දරුවෝ ඉන්නවා පොඩි කාලේ ඉඳලා දුවනවා. ඉස්කෝලේ ගියත් දුවනවා. දුවලා තමයි තරඟ වලට යනවා. එතකොට අනාගතය කවුද වෙන්නේ?
දුවන පැත්තට යොමු කරනවා යා වගා කරන්න දාන්නේ. තව ළමයි ඉන්නවා චූටි කාලේ චිත්‍ර අඳිනවා. එතකොට වෙන කිසි දෙයකට එයාගේ ආසාවක් නැහැ. එයා ආස චිත්‍රවලට. එතකොට එයාව ඒකට දානවා. තව සමහර ඉන්නවා චූටි කාලේ ඉඳලා මේ පොඩි මෝටර් බයික් පුංචි වාහන කඩ හදනවා. ගෙදර තියෙන ඔක්කොම බඩු යා කඩනවා. එයාව දානවා ඉංජිනේරුවෙක් කරන්න. එතකොට මේ වගේ ස්වභාවයක් මිනිස්සුන්ගේ නැද්ද? තියෙනවනේ. මේ වගේ අපි ඉන්ද්‍රිය පරියත්ත ඥාණයෙන් බලන්නේ ලෞකික පැත්ත නෙමෙයි. ඉන්ද්‍රිය පරියත්ත ඥාණයෙන් බලන්නේ එයා මනුස්ස ලෝකෙට එනකොට ධර්මය අවබෝධ කරන්න පුළුවන් දේවල් එයා තුළ එකතු වෙලාද? ධර්මය අවබෝධ කරන්න පුළුවන් වාසනාව එයා තුළ තියෙනවද කියලා ස්කෑන් කරලා බලන එකට තමයි කියන්නේ ඉන්ද්‍රිය පරියත්ත ඥානය. මේ දෙකෙන් උන්වහන්සේ බැලුවා. බලද්දී උන්වහන්සේ දැක්කා මේ ලෝකේ සමහරු ඉන්නවා හරි අමාරුයි යමක් තෝරලා දෙන්න. තේරුම් ගන්නෑ. තව සමහරු ඉන්නවා බොහොම ලේසියෙන් එයාට යම් කාරණයක් තෝරලා දෙන්න පුළුවන්. තව සමහරු ඉන්නවා ගත්තොත් මතයක් අත්හරින්නේ. තව සමහරු ඉන්නවා එහෙම නැහැ. ඕන වෙලාවක තමන්ගේ මතය අත්හරින්න ලේසියි. තව සමහරු ඉන්නවා ලේසියෙන් අවබෝධ කරන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්කා අර ලේසියෙන් අවබෝධ කරන්න පුළුවන් එක්කිනා මතවාද අල්ලගත්තාම අතාරින්න අමාරු නෙමෙයි ලේසි එක්කිනා. මේගොල්ලෝ නිකන් පිපීගෙන එන නෙළුම් මල් වගේ කියනවා. තව සමහරු ඉන්නවා කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ වතුර ආස්සේ තියෙන නෙළුම් පොට්ටු වගේ කිව්වා. උන්වහන්සේ මේක දැක්කා. දැකලා උන්වහන්සේ තීරණය කළා මේ ධර්මයේ දේශනා කරන්න ඕනේ කියලා. උන්වහන්සේ බ්‍රහ්මයාට කිව්වා සාම්ප්‍රතිට කිව්වා මම මේ පීඩාවක් ඇති වෙයි කියලා කිව්වේ නැත්තේ. නමුත් දැන් ඉතින් සවන් තියන අය අසත්වා කියලා උන්වහන්සේ ලෝකයට ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. එතකොට උන්වහන්සේ ඉස්සෙල්ලාම ධර්ම දේශනා කරන්න කිව්වේ ඉන්ද්‍රිය দমনය වෙච්ච පැවිද්දෙක්වද ගිහියෙක්වද? පැවිද්දෙක්ව. ඉස්සෙල්ලාම උන්වහන්සේට මතක් වුණේ කාවද? පස්වග මානු නෙවෙයි. ආලාර කාලාම. උන්වහන්සේ හිතුවා මෙයා ආල්ලා. මොකද ඒගොල්ලෝ හොඳටම দমনය වෙච්ච අය. ඒ වෙද්දි සතියකට කලින් මැරිලා. ඊට පස්සේ එහෙනම් එයාට අවස්ථාවක් නැතුව ගියා. එයා ඉපදුනේ අරූප ලෝකේ නිසා සම්බන්ධ වෙන්න බෑ. ඊට පස්සේ හිතුවා ඊළඟ එක්කෙනා කවුද? උද්දකරාම පුත්‍ර. දෙවි කෙනෙක් කිව්වා ස්වාමීනි ඊයේ රෑ මලා කිව්වා. බොහොම කනගාටුයි. ඊට පස්සේ හිතුවා දැන් එහෙනම් අවබෝධ කරන්න සූදානම් වෙච්ච පිරිස කවුද ඉන්නේ? උන්වහන්සේ දැක්කා. ඔව් පස්වග භික්ෂුන් වහන්සේලා. උන්වහන්සේලාට දේශනා කරන්න ගියා. ඊට පස්සේ උන්වහන්සේගේ ධර්ම දේශනාව දිගටම කරගෙන ගියා. එහෙම යද්දී ඔන්න දැන් අවබෝධ කරන අය පහළ වෙනවා. මොකක්ද අවබෝධ කරන්නේ? දුක්ඛ නම් වූ ආර්ය සත්‍ය. ප්‍රහාණය කරන අය පහළ වෙනවා. මොකක්ද ප්‍රහාණය කරන්නේ? දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. සාක්ෂාත් කරන අය පහළ වෙනවා. මොකක්ද සාක්ෂාත් කරන්නේ? දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. ප්‍රගුණ කරන අය පහළ වෙනවා. මොකක්ද ප්‍රගුණ කරන්නේ? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් මේවා ඔන්න ලෝකේ කතාබස් කරන්න පටන් ගත්තා. ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ හිතේ ඇති වුණේ ඉස්සෙල්ලම. උන්වහන්සේගේ සිතේ ඇති නොවෙන්න කවුරුත් දන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර ප්‍රඥාවෙන් අග්‍ර කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. කොච්චර ප්‍රඥාව තිබ්බත් තනියම අවබෝධ කරන්න පුළුවන් වුණාද? බෑ. අන්තිමට හොයාගෙන ගියා. උන්වහන්සේට හිටිය තව යාළුවෙක්. උන්වහන්සේගේ ඒ කාලේ නම උපතිස්ස.
යාළුවගේ නම කෝලිත. මේ දෙන්න ගියා. ඊට පස්සේ හම්බ වුණානේ රහතන් වහන්සේ නමක්. අස්සජී රහතන් වහන්සේගේ ධර්මය අහලා අවබෝධ කළා. ඊට පස්සේ කාලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි මේ ධර්මයේ තියෙනවා අමුතු ආශ්චර්යයක්. අමුතු ආශ්චර්යයක්. මොකද්ද? රාගය දුරු කිරීම ගැන ධර්මයේ කියනවා. රාගයේ සහිත එක්කෙනා ඒ රාගය දුරු කරන ධර්මය අහන්න ආසයි. ද්වේෂය දුරු කිරීම ගැන ධර්මයේ කියනවා. ද්වේෂය තියෙන එක්කෙනා ඒ ද්වේෂය දුරු කරන්නා වූ ධර්මය අහන්න ආසයි. මෝහය දුරු කිරීම ගැන ධර්මයේ කියනවා. මෝහය තියෙන එක්කෙනා ඒ මෝහය දුරු කිරීම ගැන තියෙන ධර්මයේ අහන්න ආසයි. මේක උපදින්න ආසයි එක්කෙනා නූපදීමක් ගැන කියන ධර්මයට ආසයි. මේක මේ ධර්මයේ ඇති ආශ්චර්යයක් කියනවා. අద్భుත දෙයක්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ දිහා බලද්දී උන්වහන්සේ දැක්කනේ මේ ලෝකේ එක එක විදිහේ ජීවිත ගෙවන අය. බුදුරජාණන් වහන්සේ මොන ගැහිච්ච සියලු දෙනාම ඒ ධර්මයේ අවබෝධ කළාද? නෑනේ. එතකොට ඒකට වැරදිකාරයා කවුද? බුදුරජාණන් වහන්සේ නෙමෙයි. මොකද ඒක එක්කෙනෙක් ඇවිල්ලා ඇහුවා භාග්‍යතුන් වහන්සේ දැන් ඔබ වහන්සේ ධර්ම දේශනා කරගෙන යනවා. යනකොට ওই ධර්මයේ සියලු දෙනාම අවබෝධ කරනවාද කියලා ඇහුවා. එහෙම බුදුරජාණන් වහන්සේ කිව්වා නෑ සියලු දෙනා අවබෝධ කරන්නේ නෑ කිව්වා. සමහරව අවබෝධ කරනවා කිව්වා සමහරු නෑ කිව්වා. ඊට පස්සේ යා කියනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට හොඳට ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් නේ. ඉතින් ඔබ වහන්සේ ප්‍රාතිහාර්ය පාලා ඔක්කොම ගන්නකො මේ පාරට. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ඔයා කොහේ කෙනෙක්ද? ස්වාමීනි මං රජගහනුවර. රජගහනුවර තියෙන පාරවල් තොටවල් ගැන හොඳට දන්නවද? හොඳට දන්නවා. සවැත් නුවරින් ආපු කෙනෙක් රජගහනුවරට යන හැටි ඇහුවොත් ඔයාට පුළුවන් හොඳට පාර කියා දෙන්න. පුළුවන් කියලා. එතකොට දෙන්නෙක් කෙනවා ඔයා ගාවට. ඇවිල්ලා අහනවා පාර. එතකොට ඔයා දෙන්නටම වැරදි ඒ කියන්නේ දෙවිදියකට කියනවද එක විදියටම කියනවද කියලා. ස්වාමිනිය මං දෙන්නටම එකම විදියට රජගහනුවරට යන්න කියනවා. ඉතින් ඔය එතකොට එක්කෙනෙක් ගියොත් පාරේ අනිත් කෙනා වරද්ද ගත්තොත් ඔයානේ වැරදිකාරයා කියලා. අනේ මං වැරදිකාරයා නෙමෙයි කිව්වා. මම හරි පාර කිව්වා. ඒ කියපු එක්කෙනා වරද්ද ගත්තා. කියනවා පින්වත් තථාගතයන් වහන්සේත් ඒ වගේ කිව්වා හරි පාර කියනවා. මේ නිසා ඒ හරි පාර අවුරුදු 2500 ගත වෙලත් අවුලකින් තොරව අපිට අහන්න ලැබෙනවා. මේක අපි ලබන වාසනාවක්. විනාඩි කිහිපයක් ගන්නම් මම වෙන දෙයක් කියන්න. බුද්ධ ධර්මයේ කොටස් දෙකකට බෙදුණා. මොකක්ද අහලා තියෙනවා? මහායාන ථේරවාද කියලා. මහායාන කියන්නේ බුද්ධ ධර්මයේ නෙවෙයි. ඒ නිසා ඒ විශ්වාසගත්තු අයට බෞද්ධ හැටියට පෙනී හිටියා කියලා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක වෙන්න වාසනාවක් නැහැ. ඒගොල්ලෝ තමයි ලෝකෙ වැඩි. එතකොට අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන්න වාසනාව තියෙනවා. ඒක අපි ලංකාවේ ඉපදිච්ච එකේ වාසිය. සිංහල වෙලා ඉපදිච්ච එකේ වාසිය. බෞද්ධ වෙලා ඉපදිච්ච එකේ වාසිය. මේ වාසියෙන් ප්‍රයෝජනෙ ගන්න හඳේ ජීවත් වුණත් කමක් නැහැ. ඒ හේතුව ඒ වාසිය ලෝකෙ කිසි කෙනෙකුට ලබන්න බෑ. බුදුරජාණන් වහන්සේ යම් බෝසෙවණක බුදු වුණාද ඒ ජීවමාන බෝධින් වහන්සේ ඉතුරුනේ කොහෙද? ලංකාවේ. අපි දැන් වන්දනා කළ ධාතුන් වහන්සේලා. රන් දෙන හැර බැලූ කල්හි ද්‍රෝණ කීයක් තිබ්බද? ද්‍රෝණ 8ක් පමණ වූ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටිසේක. එක ද්‍රෝණයක් මහා කස්සප මහ රහතන් වහන්සේට වදාලා එක ද්‍රෝණයක් ඉතුරු කරන්න ලංකාවේ හැදෙන මහා සෑය තැන්පත් කිරීමට. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින මහා සෑය තියෙන්නේ කොහෙද? ලංකාවේ රුවන්වැලි සෑය.
ඉතුරු 7 කෝ? ඔන්න බලන්න. අනිත් අවශේෂ ධාතුන් වහන්සේලාත් ලංකාවේ. ලංකාවට ධර්මයේ ගෙනිච්චේ පුතඥ කෙනෙක්ද රාතන් වහන්සේ නමක්ද? රාතන් වහන්සේ නමක්. ඒ රාතන් වහන්සේ ඒ ධර්මයේ ගෙනිච්චට පස්සේ ලංකාවේ අයට මොකද වුනේ? ලංකාවේ මාර්ගඵලලාභී බිහි වුණා. බැරි වෙලාවත් මිහිඳු මහරහතන් වහන්සේ නොවැඩියා නම් මාර්ගඵලලාභී බිහි වෙනවද ලංකාවේ? නෑ. එහෙමනම් ලංකාවේ ජීවත් වෙලා තියෙනවා අවබෝධ කිරීමේ වාසනාව තියෙන මිනිස්සු. ඒකනේ. ඊළඟට මේ විද්‍ය වර්තමාන ලෝකයේ දැන් මම ඉන්දියාවේ ධර්ම ප්‍රචාරයක් කරනවා. බුදුරජාණන් වහන්සේ උපන් රටේ. අපේ ශාඛාවන් ලෝකෙ පුරා තියෙනවා. මේ විද්‍ය වාසනාව ඉතුරු වෙලා තියෙන්නේ සිංහල බෞද්ධයන්ට විතරයි. වෙන කාටවත් මේ වාසනාව ඉතුරු වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි එකපාර ශ්‍රද්ධාවට එන්නේ කොහොමද? අනිත් අයට බැරි එකක් අපි කරනවානේ. අමාරු එකක් අපි මේ කරන්නේ. අපි ශ්‍රද්ධාවට එන්නේ අපේ ලේ සම්බන්ධයෙන්. අපි ඍජුවම සම්බන්ධ ශාක්‍ය පරම්පරාවට. සිංහල පරපුර හොයාගෙන ගියොත්. මේ නිසා තමයි පොඩ්ඩක් යහම වෙනකොට බුද්ධ ආගම වෙනුවෙන් සිංහලය ලතෝනි දෙන්නේ. කෑ ගහනෝනේ පොඩ්ඩක් යහම සිංහලයි මේක රැක ගන්න ඕනේ. තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. නමුත් රැක ගන්න ඕනේ කියනවා. එතකොට අපි මේ දක්වා අපිට ආරක්ෂා කරගෙන ධර්මය ඇවිල්ලා තියෙනවා. දැන් අපි ප්‍රයෝජනෙ ගන්න ඕනේ. අපි හරි විදිහට ප්‍රයෝජනෙ ගත්තොත් අපේ දරුවන්ටත් යනවා. මොකක්ද ප්‍රයෝජනෙ? පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනා ගොඩාක් තියෙනවානේ. උන්වහන්සේ දේශනා එක අවස්ථාවක එක භික්ෂුවක් පිණ්ඩපාතේ වැඩියා. තව යාළුවෙක් කෙනෙක් එක්ක. ගිහිල්ලා මේ භික්ෂුව තමන්ගේ කුටියට ගිහිල්ලා දොර වහගත්තා. මොකද්ද කාරණයකට වෙන භික්ෂුන් වහන්සේ නමක් ඒ කුටියට යන්න ගියා. ගියාම ජනේලින් පේනවා කුටියෙන් එකයි නාගේ. මෙයා කෑ ගහගෙන දිව බය වෙලා. දැන් අනිත් ස්වාමීන් වහන්සේලාත් වැඩියා. බුද්ධ කාලේ වෙච්ච එක. ඇවිල්ලා. එතකොට මේ පිටින් එන කලබලය ඇහිලා අර ස්වාමීන් වහන්සේ කුටියෙන් එළියට වැටුණා. අර වට කරගත්තු ස්වාමීන් වහන්සේලා ඇහුවා ඇත්ත කියන්නේ. මිනිස්සු නෙමෙයි නේද? දැන් බිම් බලන් ඉන්නවා කියන්නේ. යම් කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ගියා. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දෙයක් වුණා මේ අපි පින්ඩපාති වැඩියා. මෙහෙම කුටියට ගියාම කුටියෙන් මම නිකමට ගියා කාරණාවකට යනකොට කුටිය ඇතුළේ විශාල නාගයෙක් හිටියා. ඇහුවා මෙයාගෙන් නෙමෙයිද කියලා. මෙයා නයි. බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි ඔබ මේ මිනිස්සෙක් වගේ වෙස් වලාගෙන යවිදින් පැවිදි වුණේ? අනේ ස්වාමීනි මට ඊතර වෙන්න මේකෙන්. ඔය ආත්මයට ඊතර වෙන්න බෑ. ඔය නාග ජීවිතයේ ඉඳලා පින් කරන්න. මනුස්ස ලෝකෙට එන්න බලන්න මේ වෙලාවේ. මනුස්ස ලෝකෙදි පුළුවන් කිව්වා. එතකොට මේ නාග ලෝකයේ ආйти තිරිසන් ලෝකෙට. මේ සිද්ධිය තියෙන්නේ විනය පිටකේ. එතකොට මේ වගේ දේවල් වලින් අපිට තේරෙනවා තව ලෝක තියෙනවා ධර්මය අවබෝධ කරගන්න බැරි. මේ වෙලාවේ අපි ඒකෙන් බේරිලා නැද්ද? බේරිලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්සු මැරිලා තිරිසන් ලෝකේ උපන්න. බල්ලෝ වෙලා උපන්න. ගවයෝ වෙලා උපන්න. අපි බුදුරජාණන් වහන්සේ හිටිය නිසා දැනගත්තා. මිනිස්සු මැරිලා එහෙම උපදිනවා කියලා. උන්වහන්සේ දේශනා කළා. එතකොට මේ වෙද්දී අපි ඒකෙන් බේරිලා නැද්ද? බේරිලා ඉන්නවා. ප්‍රේත වස්තු වල ප්‍රේත වස්තු කියලා කියන ප්‍රේතයන් පිළිබඳ කතා ප්‍රවෘත්ති. ඒව විස්තර කරනවා හරියට ප්‍රේත ලෝකී විස්තර. එතකොට මරිච්ච අය
අපි වගේ මිනිස්සු හැටියට ජීවත් වෙලා මරණයට පත් වුණාට පස්සේ පෙරේතයෝ වෙලා ඉන්න අය හරියට ඉන්නවා. ඒව කතා කරන්න ගියොත් ඒක ඉවරයක් නෑ. එච්චර තියෙනවා. අපි මේ වෙද්දී එකකින් බේරිලා නැද්ද? බේරිලා ඉන්නවා. නිරය ගැන සාමාන්‍ය මිනිස්සුන්ට දැනගන්න තියෙන අවස්ථාව අඩුයි. එතකොට බුදුරජාණන් වහන්සේ ඔක හොඳට විස්තර කළා. මොකක්ද මේ දේශනාව? දේවදූත සූත්‍රය. හොඳට විස්තර කළා මෙන්න මහණෙනි නිරේ. සමහර තැන්වල උන්වහන්සේ නිරේ තියෙන ආයුෂ කියනවා. මෙච්චර ප්‍රමාණයක් එයාට ඉන්න වෙනවා. මෙච්චර ඉන්න වෙනවා. දේවදත්තගේ ප්‍රශ්නේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මෙයා කල්පයක් නිරේ කිව්වා. සංඝ බේද කළාට. අදත් ඉන්නවා සංඝ බේද කළා කල්පයක් නිරේ යන ලෑස්තියයි. දැන් පරිස්සම් වෙන්න ඕනේ අපි. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා සමගිය සංඝයා සමගිය ඇති කළු. එයා කල්පයක් සුගතිය කිව්වා. එතකොට උන්වහන්සේගේ තිබිච්ච පැතිරිච්ච දැනුම නෙමෙයි පැතිරිච්ච අවබෝධේ අපිට හරි පිටක්. ඒ හේතුව අපිට තියෙනවා එහෙම පැතිරිච්ච අවබෝධයක්. අපිට නෑනේ. චුට්ටක් යහම යනකොට අපි බය වෙන්නේ නැද්ද? තැති ගන්න නැද්ද? දුවන්නේ නැද්ද? පොඩ්ඩක් යහම වෙනකොට අපි කලබල වෙන්නේ නැද්ද? පැතිරිච්ච අවබෝධයක් අපිට නැහැ. එතකොට මේ බුදුරජාණන් වහන්සේට පැතිරිච්ච අවබෝධයක් තිබ්බා. ඊට පස්සේ එතකොට බැලුවාම අපි මේ හැම එකකින්ම දැන් බේරිලා. එතකොට අපි බේරිලා තියෙන්නේ ඉදිරි ආත්මවලත් බේරිලාද නැත්නම් මේ ආත්මෙ විතරක් බේරිලාද? මේ ආත්මෙ විතරයි. ඒ අපි නිහතමානීව පිළිගන්නවා නම්. එතකොට අපි කැමති දුකටද සැපටද? අපි සංවේදී මිනිස්සු නම් අපි කැමති වෙන්න ඕනේ සැපයට විතරයි. දුකට කැමති විය යුතු නැහැ. අපි සැපයට අකමැතිලා දුකට කැමති නම් අසනීපයක්. ඒ හේතුව කවුරුත් කැමති සැපසී වාසය කරන්න. සතර අපායන් අත්මිදිලා වාසය කරන්න නැත්නම් දුකක්ද සැපක්ද? සැපක් නේ. අනතුරක් නැතුව වාසය කරනවා නම් බයක්ද බය නැති බවක්ද? බය නැති බවක් නේ. බියෙන් තැති ගැනීමෙන් තොරව මෙලොව පරලොව දෙක ගැන අපට වාසය කරන්න නැත්නම් ඒක අපි ලබා ගන්න ලොකු ස්ථිර සැපයක්. මේ ධර්මයේ විවෘත සැපයට ආසා කෙනාටයි. අනිත් අයට මේක අල්ලන්න බෑ. වාද විවාද වලට ආසායට, කලකෝලහල වලට ආසායට මේ ධර්මය අහුවෙන්නේ. මේ ධර්මය අහුවෙන්නේ දුකට අකමැති අයට. සැපයට කැමති අයට. තිරිසන් අපායේ දුකක් නම් තිරිසන් අපායට අපි කැමති විය යුතුද? නෑ. අපිට තේරෙන්නේ නැතුව අපි හිතනවා මේට වඩා සැපක් තිරිසන් අපායේ තියෙනවා කියලා. මට මේ හොඳ තරුණෙක් හම්බුණා. නිකමට මං ඇහුවා. කොහෙද උපදින්න කැමති? අනේ මං නම් කැමති කුරුල්ලෙක් වෙන්න කියලා. එහෙම කිචි පිචි ගාලා දුවනකට හිතුවා මේ හරි චූම් වෙලා දුවනවා කියලා. නමුත් මේ කුරුල්ලාගේ ප්‍රශ්න කොට අපි දැක්කද? මං කල්පනා කළා මේ හීතලේ මේගොල්ලෝ ඉන්න විදිහ කුරුල්ලෝ. අපි දැක්කද කොච්චර බඩ හීතලේම කණ්ඩ හොයාගෙන යනවනේ. අපිට නම් පොඩ්ඩක් හරි ඉවසන්න තේරෙනවනේ අපිට. තේරෙන්නේ නැහැ. මේ අධික සීතලී මම දැකලා තියෙන මේ චූටි කුරුල්ලෝ කණ්ඩ හොයන් යනවා. ඒ බඩගින්නක් තියෙනවා. එළියට බහිනවා. හීතලෙ විඳවනවා. දන්නේ. ඒ නිසා ඒ පොඩ්ඩක් නේ. නමුත් ලොකු දුකක් මේ තිරිසන් අපායේ තියෙනවා. සැපයට කැමති කෙනෙක් මෙහි උපදින්න අකමැති විය යුතුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා නිරය ගැන ලොකු විස්තරයක්. අපිට මේ පොඩි රසණිය අපිට අමාරුයි. මේ යන්තම් රසණි වුණොත් අපි බොන තේ කටපිච්චෙනවා. අමාරුයි. අපි ඒක නිවෙන්න නිකන් ඉන්නවා. දේශනාවේ තියෙනවා අර නිරි
සතුන්ගෙන් දඬුවම් ලබන මිනිස්සයාට විශාල බඩගින්නක් එනවා. එතකොට යා කෙදිරි ගාලා කියනවා බඩගිනි කියලා. එතකොට නිර්සත්වා උඹට බඩගිනිද කියලා එක්කෙනෙක් එක කොක්කකින් කට මෙහෙට අදිනවා. අනිත් එක්කෙනා අනිත් කොක්කින් කට අදිනවා. අර ලෝදිය ගුලියක් දානවා. පොඩි උණු වතුරට කට පිච්චෙන අපිට කොච්චර අසතුටුද අපි දුකට. එහෙනම් සැපේට ආශ කරන අයට තමයි මේ ධර්මයේ තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අන්තිමට දේශනා කරන මේ විස්තරය කියලා. ඉතින් එතකොට යාගේ ඒක තියෙන එකේ මේ ඒ ලෝධිය ගුලිය මේ බඩවැල් ඔක්කොම පුච්චගෙන පිටිපස්සෙන් යනවා කියනවා. එයාට ඇති වෙනවා කියන පිපාසයක්. පිපාසය ඇති වුණාම පිපාසයි කියන. අර වගේම කොකු දෙකකින් කට දෙපැත්තට ඇදලා ලෝධිය වක් කරනවා. එහෙම යනවා කියන පිටිපස්සෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම මේවා කියන්නේ දැකලා කාගෙන්වත් අහලා නෙමෙයි කියන්නේ. පින්වත්නි මම නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සැක කරන්නේ නැහැ. ඇයි සැක කරන්නේ නැත්තේ? මට ඒ ගැන අවබෝධයක් නැති නිසා. ඊළඟට මම පිළිගන්නවා උන්වහන්සේගේ අවබෝධය සැක කළේ නැත්තම් උන්වහන්සේ කියන දේ අපිට කරන්න ලීසි. සැක කරපෙන්නා මට හම්බෙලා තියෙනවා සැක කර ඒක කොහොමද මේක කොහොමද කී ඉන්න අය. හැමදෑම එක තැන කැරකෙනවා. එතනින් යන්නේ. තමන්ම වල කපා ගන්නවා. තමන් ගොඩ වෙන්නේ. ඇයි තමන් කපා ගන්න වලන්නේවා? දවල්නේ වැටෙන්නේ. රෑ නෙවෙයිනේ. ඒ නිසා මේ සැක කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ එතකොට අපි මේකට වැටෙන්න අසතුටුනේ. අසතුටු වෙන්න ඕනේ. ඊළඟට පෙරේත ලෝකය. ප්‍රේත ලෝක ගැන නම් ගොඩක් විස්තර තියෙනවා. සමහර දැන් මනුස්ස ලෝකේ ඉඳලා එයා චුත වෙනවා. මනුස්ස ලෝකෙන් චුත වෙනකොටම එයාගේ ප්‍රේත ශරීරය හැදෙනවා. ඒ ප්‍රේතය කන්නේ මිනිස්සුන්ගේ ජරාව. මලමිනියක් කුණු වුණාම සතෙක් කුණු වුණාම පෙරේතය වට වෙනවා. ඔය තමයි කකා ඉන්නේ. සමහර පෙරේතෙන් ඒකත් නැහැ. ඒ නිසා අපි අසතුටු වෙන්න ඕනේ නේද මේ ජීවිතවල? අපි අකමැති වෙන්න ඕනේ නේ. ඇයි අකමැති වෙන්න ඕනේ අපි? සැපේට කැමති නිසා, දුකට අකමැති නිසා. ඊළඟට දේශනාවේ සඳහන් වෙනවා දිව්‍ය ලෝක ගැන. දිව්‍ය ලෝක ගොඩාක් ගැන සඳහන් වෙනවා. ඒගොල්ලන්ගේ වයස දැන් චාතු මහරජික දිව්‍ය ලෝකේ දවසක වයස අවුරුදු 50යි. මනුස්ස ලෝකෙන්. තව්තිසාවේ මනුස්ස ලෝකෙන් වයස අවුරුදු 100ක්. එහි අවුරුදු එක දවසයි. ඉතින් මේ වගේ බුදුරජාණන් වහන්සේ වයස පවා අපිට විස්තර කරලා දීලා තියෙනවා. ඊළඟට උන්වහන්සේ මේ දිව්‍ය ලෝකයේ ගැන ගොඩක් සතුටු වෙලා තියෙනවා. මේ දිව්‍ය ලෝකයේ මිනිස්සු ගිහිල්ලා ඉපදීම ගැන. දෙවිවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා. ඒක දැනක තියෙනවා. ඔබ කියවලා තියෙනවද ජනවසප සූත්‍රය? අපි ඔක්කොම හදලා මේ දීලා තියෙන්නේ. ජනවසප කියලා කියන්නේ බිම්බිසාර රජුරුව මැරිලා ඉපදිච්ච තැන. එයා ඉපදුනේ චාතු මහරජකෙන්. සෝවාන් වෙච්ච කෙනෙක්. ඒතකොට සෝවාන් වෙච්චයි උපදින තැන. ඒක කියන්නේ විස්තරයක් කරනවා. කියනවා භාග්‍යතුන් වහන්සේ අලුතින් දිව්‍ය ලෝකයට එන දෙවිවරු උපදින ඔක්කොම වගේ මනුස්ස ලෝකේ භාග්‍යතුන් වහන්සේගේ බණ අහලා ධර්මයේ පුරුදු කරපු අය. අලුතින් දිව්‍ය ලෝකෙට එන අය කවුද? භාග්‍යතුන් වහන්සේගේ බණ අහලා ධර්මයේ පුරුදු කරපු අය. භාග්‍යතුන් වහන්සේ හරි විශේෂයක් තියෙනවා. පරණ අයට වඩා අලුත් අය බබලනවා කියනවා. පරණ අය සාමාන්‍යයෙන් නිකන් පුරුදු කරපු ගුණවලින් ඔය දෙවියන් අතර යන්නේ. අලුත් අය බබලනවා කියනවා. දෙවිවරුන්ට හරි සතුටුයි කිව්වා. දිව්‍ය ලෝකේ පිරිනවන්නේ භාග්‍යතුන් වහන්සේ නිසා. බුදුරජාණන් වහන්සේ කැමති වුණා. සැපේ කැමති කෙනාට දිව්‍ය ලෝක සැපය බාධාවක්ද නැහැ. මනුස්ස ලෝකෙට වඩා හොඳ තැනක් වර්තමානයේ.
ඇයි? දැන් බිම්බිසාර රජුගේ ඉපදුනේ ඕස්ට්‍රේලියාවේද? නෑ. කොහෙද උපන්නේ? චාතු මහරජකේ. විසාකා උපන්නේ කොහෙද? ඈ? නිම්මාන රතියේ. අනාථපිණ්ඩික තුසිතේ. මේ කොහොම දෙවිවරු කියලා උපන්නේ? එතකොට සත්පුරුෂ දෙවිවරු. ඒ කියන්නේ සත්පුරුෂ මිනිස්සු තමයි සත්පුරුෂ දෙවිවරු බවට පත් උනේ. සත්පුරුෂ මිනිස්සු සත්පුරුෂ උනේ මිනිස්සු සත්පුරුෂ උනේ කොහොමද? සත්පුරුෂ ධර්මයක් නිසා. සත්පුරුෂ ධර්මයෙන් සත්පුරුෂ වෙච්ච මිනිස්සු මරණින් මත්තේ කොහෙද ගියේ? සත්පුරුෂයන්ගේ ලෝකෙට. එහිදී මිනිස්සු කතා කරන්නේ සත්පුරුෂ ධර්මයේ. එති කතා කරන්නේ. ඒවෙන් ප්‍රමාදීටපත් වෙන අය ඉන්නවා මාර්ගඵල නොලැබුව අය. නමුත් ධර්මයේ ඇහෙනකොට ඔබේට ආස නැද්ද? ආසයි. එහෙනම් ඔබේ හිතේ තියෙනවා යම් සංස්කාරයක් ඔබේ හිතට දෙනවා. ඒ සංස්කාරයෙන් පණිවිඩයක් යන්න. අහන්න. ඒ සංස්කාරය නැත්තම් ඒක එන්නේ. එතකොට අපි පුරුදු කරපු දෙයක් තියෙනවා අපේ හිතේ. මේ ධර්මය අපි හොඳට අහලා ඒ ධර්මය හොඳට දියුණු කළා දෙවියන් අතරට ගියොත් ඔබ එහිදී ලැබෙන දිව්‍ය සැප ඔබ ඒක ගණන් ගන්නෑ. ඒ හේතුව සැපය කියන දේ අපිට යම්කිසි පහසුවක් විතරයි සලස්වන්නේ. අපි දන්නවා ඒක අතාරින්න තියෙන එකක් කියලා. අපි කියමු බිස්නස් ක්ලාස් එකේ යන ෆ්ලයිට් එකේ. මම මෙච්චර ගාණක් දීලා මේක ගත්තා කියලා අපි නැවතුවට පස්සේ අපි එකේ ඉන්න දඟලනවද? නෑනේ. නේද? අපි ඉස්සල්ලාම පළවෙනි වෙලාවෙ නම් අපි හරි පරි ගිහිලා ඕන්න වාඩි නැෂෝ. ටිකක් දුර යනකොට මොකද වෙන්නේ? කාටත් තියෙන අමාරු වීකෙත් තියෙනවා. ඊට පස්සේ අපි ඇඟිලි ගණන් කර කර ඉන්නේ බහින්ද. එතකොට අර සැපේ අපේ ඔළුවේ වැඩ කරන්නේ නෑ. මේ වගේ දෙවියන් අතරට ගියාට පස්සේ අපි දෙවියන් අතරට යන්නේ ප්‍රඥාව ඇතුව නම් එතනදී ලැබෙන සැපේ අපට උපකාරයක්. අපට උපකාරයක්. දුක කියන එක ධර්මාභෝධයට උපකාර කරන්නේ නැහැ. ඒක අපි හොඳට මතක තියාගන්න ඕන එකක්. ධර්මාභෝධයට දුක උපකාර කරන්නේ නැහැ. ධර්මාභෝධයට උපකාර කරන්නේ කොහොමද? සැපේ. ඒ කියන්නේ අපි ගමු මෙහෙම එයා සැපේට කැමති නම් ඒ දුකට අකමැති නම් නේද ඒ ධර්මය හැසිරෙන්නේ. දුකට කැමති එක්කෙනා ගාන ගන්නෑ. දුකට කැමති එක්කෙනාට කියන්න බලන්න. අපි ඒව කරන්න එපා ඔයා අපායයි. මන් යන්නේ. කියන්නේ නැද්ද? ඔහෙ ඉන්න. අපායන් කවුරු හරි ඉන්න එපා. එහෙම කියනයි නැද්ද? ඒගොල්ලෝ කැමති ඕන වෙලාවක ඕන වලක වැටෙන්න. එහෙම අය ඉන්නවා. මම මේ ධර්මය හොයාගෙන ගියේ ඇත්තෙන්ම මේ බයටමයි. අය අපිට පේනවා අපි විස්තර අහනවා. සතර අපාය යනවා. ගිහියොත් යනවා. මැරිච්චයන් පස්සේ පෙරේත කුටු දෙනවා. මේවා බැලින්නම් මං කල්පනා කළා අපේ ඉතින් අපි මරුණත් මෙහෙමනේ. ඔන්න මං ධර්මය හොයාගන්න හේතු වෙච්ච කාරණේ. සතර අපායට වැටෙන්න දිවිච්ච බය. සතර අපායට වැටෙන්න බයයි කියන්නේ සැපයට කැමති කියන එකනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සච්චේ භායසි දුක්ඛස්ස දුකට බය නම් සච්චේවෝ දුක්ඛමප්පියං දුකට ප්‍රිය නැත්තම් මාකත්ත පාපකං කම්මං පව් වලට හවුල් වෙන්න එපා. ආවීවා යදිවා රහු පුත් හෙලිපිටවත් රහසිවත් හවුල් වෙන්න එපා. බුද්ධ වචන. එතකොට පින්වත්නි දැන් මේ කියපු කාරණේ මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. එතකොට අපිට අනතුරක් තියෙනවා මොකේද? සතර අපාය. බැරි වෙලාවත් අපි තිරිසන් අපායට ගියොත්, නිරේට ගියොත්
අසුර ලෝකෙට ගියොත් අසුර ලෝකෙ කියලා කියන්නේ මේ භූමාටු තත්ත්වයේ ඉන්න භූත කොට්ටාසයක්. ඒගොල්ලෝ තමයි ලෝකෙ දැන් රජ කරන්නේ. දරුණු තංස්ලා. ඉතින් ඒ ලෝකෙට හරියට යනවා මැරින අය. ඇයි ගහන්නම් මරන්නම් කපන්නම් කොටන්නම් කිය ඉන්නේ නේ හරියට ඉන්නේ. ඔක්කොම යන්නේ හිට තමයි. ධර්මය අවබෝධ කරන්න බෑ. නිරේ. හැබැයි ධර්මය අවබෝධ කරන්න පුළුවන් මනුස්ස ලෝකේ චාතු මහරජගේ තවතිසාවේ ඉහළ දිව්‍ය ලෝකවල පුළුවන්. එතකොට අපි සැපේට ආසන අපි කියමු මේ ජීවිතයේ අපි යම් කිසි පිළිවෙලකින් ධර්මයේ අවබෝධ කිරීම පිණිස අපි සූදානම් වෙනවා. ධර්මය අවබෝධ කිරීම පිණිස අපි මාර්ගයක යෙදෙනවා. අපි කියමු අපිට තාම විශ්වාසයක් නැහැ අපිට මේක දියුණු කරගන්න පුළුවන් වෙයි කියලා. දියුණු කරගන්න ඉස්සෙල්ලා මැරෙන්න දන්නේ නැහැ. එහෙම වුණොත් අපේ ප්ලෑන් එක වෙන්න ඕනේ මොකද්ද? දෙවියන් අතරට යන එකයි. ඒ හේතුව මනුස්ස ලෝකේ මේ වෙද්දි බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ඉන්දියාවේ බුද්ධ ශාසනය ඉතුරු වෙලාද නැද්ද? රොඩුත් නැහැ. රොඩුත් නැහැ. ඒ ශාසනය විනාශ කරපු සාපේ මිනිස්සු විඳෝ ඉන්නේ. බුද්ධ ශාසනය රැකගත්තු අපේ මුතුමිත්තු රැකගත්තු වාසනාව අපි මේ භුක්ති විඳින්නේ. ඒකයි. ඒ නිසා අපිට තියෙනවා යම්කිසි වාසියක් මනුස්ස ලෝකේ ඉන්න. ඊළඟට මම ඔබට තව එකක් කියන්න. මම ඔබට කියන්නේ සතර අපායේ අනුතරක් තියෙනවා අපිට කියලා. තියෙනවනේ. සතර අපායට අපි වැටෙනවා නම් වැටෙන්නේ ඇයි? ඒක හොයාගන්න වෙනවනේ අපිට නේ. සතර අපායට වැටෙනවා නම් අපි වැටෙන්නේ ඇයි? අපි තුල තියෙන මොකක්ද සතර අපායට අපිව ගෙනියන්නේ? සක්කාය දිට්ඨිය. සෝතාපන්න වෙච්ච කෙනාට නැති වෙන්නේ මොකක්ද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියත් එක්ක ඊතුරු දෙකක් තව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. විචිකිච්ඡා කිව්වේ සැකය. සැකේ ඊළඟට සීලබ්බත පරාමාස කිව්වේ ඔව් එක වැරදි සිරිත් විරිත්. මේවා අල්ලගෙන විඳවනවා. ඉතින් මේ සක්කාය දිට්ඨිය අපිට නැති කරගන්න පුළුවන් වුණොත් මේ ජීවිතේදී අපි හුස්ම ටික යන කලින් ඒක පිටස්තර කෙනෙක් කරලා දෙයිද අපි කරගන්න ඕනේද? ඒක තමන් කරගන්න ඕනේ. පිටස්තර කෙනෙකුට කරන්න බෑ. බුදුරජාණන් වහන්සේටවත් බෑ. තමන් තුල හැකියාව නැත්තම්. එතකොට පින්වත්නි සක්කාය දිට්ඨිය නැති වුණාම එයාට මොකක්ද අපි කියන්නේ? සෝවාන් වුණා කියලා. සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේට සාරිපුත්ත කියන වචනේ අපි සිංහලෙන් කොහොමද කියන්නේ? සැරියුත්. මොග්ගල්ලාන කෙනෙකුට සිංහලෙන් මොකද්ද කියන්නේ? මුගලන්. එතකොට සාරිපුත්ත කියන එකට සැරියුත් කියනවා. මොග්ගල්ලාන කියන එකට මුගලන් කියනවා. සෝතාපන්න කියන එකට සෝවාන්. ඊතර වචනේ මොකද්ද? සෝතාපන්න. එතන සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සෝතාපන්න කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණියා. එතකොට සෝවාන් වෙනවා කියලා කියන්නේ කිසිම අద్භූත දෙයක් නෙවෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීමයි. අද මිනිස්සු මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම අద్භූත කරගෙන තියෙන නිසා නැති කරගෙන තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීමමයි. එයි දැන් හිතාගෙන ඉන්නේ මේ භාවනා කරගෙන යද්දී නැත්තම් වාඩි වෙලා ඉඳිද්දී විශේෂ එකක් වෙනවා. ඒ අවුල නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්න බාහිරින් කරුණු දෙකක් උදව් වෙනවා. අභ්‍යන්තරින් කරුණු දෙකක් උදව් වෙනවා. බාහිරින් කරුණු කීයද? දෙකයි. අභ්‍යන්තරින් දෙකයි. අභ්‍යන්තරින් කිව්වේ තමන්ගෙන්. බාහිරින් කිව්වේ පිටස්තර.
පිටස්තරව ලැබෙන කරුණු දෙකින් පළවෙනි එක තමයි කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය. දෙවෙනි එක තමයි සද්ධර්ම ශ්‍රවණය. පිටස්තරව මේක හම්බ වෙන්න ඕනේ හරි විදියට. තමන්ගේ අභ්‍යන්තරයෙන් එන්න ඕනේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ හරි විදියට හිතන්න පුළුවන්කම. ධම්මානුධම්ම පටිපදා. ඒ හරි විදියට හිතලා පුරුදු කිරිල්ල. එතකොට ඒ දෙක තමන් තුළ නැත්තම් තමන් මේක කොච්චර ඇහුවත් වැඩක් නැහැ. එතකොට දැන් බාහිරින් දෙන දේ සම්පාදනය වෙලා නම් ඒ කියන්නේ කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් ලැබෙන්න ඕනේ ධර්මයනේ. ධර්මයේ හම්බ වෙනවා නම් තමන්ගේ පැත්තෙන් මොකද්ද තියෙන්න ඕනේ? යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම පටිපදාවයි. මේක ලේසිද අමාරුද? මේ ඔක්කොම අමාරු. අමාරු වෙන්න හේතුව මොකද්ද? මං කියන්නම් ඔබට හේතුව. පුංචි කාලේ අපි ඉස්කෝලේ යන කාලේ පන්සිල් ගත්තද නැද්ද? පන්සිල් ගත්තා. පන්සිල් ගත්තට පොඩි කාලේ මේ පන්සිල් ගන්නවා. තේරෙනවද අපිට? නෑ. මට මතකයි ඉස්කෝලේ ওই භාවනා පන්ති තිබුණා පුංචි කාලේ. අපි මේ ඇස් වහගෙන හොරෙන් බලනවා ඇස්සරලා. ඔබ කළා නැද්ද එහෙම? කළා තියෙනවා. ඊළඟ එක්කනට තනිසෙන් අයින්නවා. ඒ මොකද හේතුව? අපිට තේරෙන්නේ නැහැ. එතකොට පොඩි කාලේ පන්සිල් ගත්තට අපි පන්සිල් රැක්කද? නෑනේ. අපිට සිහිය දියුණු කරන්න දන්නේ නැති නිසා. සිහිය දියුණු කරන්න දැන් බලන්න හිතලා දැන් අපි සිහිය දැන් පන්සිල් ගන්නවා කියමු. මං ඒකමයි ඔය සිංහලෙන් කියන්නත් පෙළඹුණේ. මට බයින්නවා සිංහලෙන් කියනවා කියලා. සිංහලෙන් කියන්නේ සංස්කෘතියෙන් කියන්නේ. මේ සිංහලෙන් කියන්න පෙළඹුණේ මේක වෙන භාෂාවකින් කිව්වට මේක හොඳට තේරෙන්නේ නැති නිසා. සිංහලෙන් කියලත් මේක කොච්චර අමාරුද? දැන් අපි ගම්මු අපි පොඩි කාලේ සීල් ගත්තා. මේ සීල් ගන්නව මේ මතක නෑ අපිට විකාල භෝජන කියලා. මේ හොරෙන් ගිහලා විස්කෝතු කනවා. දන්නේ. එතකොට බලන්න අපිට අවබෝධයෙන් සිල් රකින්න ඕනේ කියලා හිතට ගත්ත දවසට පන්සිල්ම කියමු. එතකොට අපිට උපකාර වෙන්නේ මොකද්ද? සිහියනේ. සමහර විට අපිට වරදිනකොට අපේ හිත කියනවා මෙන්න වැරදුනා. මෙන්න මේ සිල්පදේ කැඩුනානේ. පොඩි කාලේ කොච්චරවත් උනා. අපි දන්නේ නැහැ ඒක. අපි ගණන් ගත්තෙත් නෑ, අපි දන්නෙත් නෑ. තීරණ කාලෙදී මේක කරන්න හදනකොටයි අපිට මේක වැරදුනා කියලා තේරෙන්නේ. වැරදුනා කියලා තේරුණාද? කැඩුනා කියලා තේරුණාද? හරි. හරි කියන්නේ මොකද්ද? එයා සිහිය තියෙනවා. එයාට හරි මාර්ගයට එන්න පුළුවන්. වැරදිච්ච බව දන්නේ නැත්නම් හරි මාර්ගයට එන්න බෑ. එතකොට හරි මාර්ගයට එන්න තියෙන ලොකුම වාසිය මොකද්ද? වැරදිච්ච බව දැන ගැනීම. වැරදිච්ච බව දන්නේ නැත්නම් මොකද්ද වෙන්නේ අපිට? ආයෙ කරකිලා යනවා සක්කාය දිට්ඨියට. මාන්නෙටම එනවා. මාන්නෙන් ලබා ගන්න කිසිම දෙයක් නැහැ. මේ නිසා වැරදිච්ච බව දැනගැනිල්ල අපිට තියෙන ලොකු හයියක්. එතකොට අපිට තව ප්‍රශ්නයක් එනවා. අපිට වැරදුනා කියමු. දැන් මොන අපි සිල්පදයක් කැඩුවා. බොරුවක් කියුවා. දැන් අපි වැඩි හොඳට ගිහිල්ලා ඕක වෙන කෙනෙකුට කියනවා. අනේ මට හරි වැඩි වුණේ මට සිල්පදේ කැඩුනානේ. ඊළඟ එක්කෙනා මේක සමහර විට ගන්නවා අර පුද්ගලයාට සිල් රකින්න බෑ. ඒ පුද්ගලයා මටත් ඇවිල්ලා මේ කොන්ෆෙස් කරා. වෙන්න බැරිද? ඒ වෙලාවට කරන්න ඉතින් අනුන්ට කියෝන එක නෙමෙයි. Taman තනියම නැගිටින්න ඕන. මම මේ ලෝකෙ හැටි බලලා මේ කියන්නේ. සමහර විට අපි අවංකවම අපි යමක් කිව්වහම ඊළඟ එක්කෙනා ඒක ආයුතු විදියට පාවිච්චි කරනවා. එතකොට Tamanට ධර්ම මාර්ගය යන්න ඕන නම් Taman එක පුද්ගලික කාරණයක් බවට පත් කරගන්න ඕනේ. නැත්තම් මේ ලෝකේ
අපි හිතනවට වඩා වේගෙන් වෙනස් වෙනවා. දැන් අපි හිතන් ඉන්නේ කාලගුණය වෙනස් වෙනවා කියලානේ. ඊට වඩා වේගෙන් වෙනස් වෙන්නේ අපි. ඉතින් ඒ නිසා අපි හොඳට කල්පනා කළා මම කිව්වේ මේ ඔය සෝතාපන්න වෙන්න අපිට තියෙන අවස්ථාව. මේකට පටිච්ච සමුප්පාදය අපි ඉගෙන ගන්න ඕනේ. මොකද පටිච්ච සමුප්පාදය තුල තමයි මේ මම කියන අදහසේ කිසි ප්‍රයෝජනයක් නැහැ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තමයි අපිට හිතන්න පුළුවන් වෙන්නේ. නිකන් කල්පනා කළා බුදුරජාණන් වහන්සේගේ ධර්ම කොච්චර ඇත්තද කියලා. දැන් ඉතින් අපි ඔක්කොම ඉපදිලා නෙමෙයි ඉන්නේ. ඉතින් අපි මේ ඉපදිල්ල තුල අපි සෑහෙන්න විඳිනවනේ. අපි සෑහෙන්න පස්සවලට මොන දෙනවා ජීවිතේ කරගහගෙන යනවා. ඉතින් අපිට පේනවා මේ ඉපදීම කර්ම විපාකයක් නිසාම වෙච්ච දෙයක්. මම බැලුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ඇත්තක්මයි. භවපච්චය ජාති කියපු එක. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කළා තියෙනවා අපි කරපු දේවල් පස්සෙන් එන විදිය. සමහරට මේ ජීවිතේ අපි විපාක විඳිනවා කලින් ජීවිතේ පිනක්. එක්කෝ අපි මේ ජීවිතේ විපාක විඳිනවා කලින් ජීවිතේ වැරදිච්ච එක. එහෙමනම් අපි මනුස්ස ලෝකෙට එන්නේ එකක් තමයි කර්ම විපාක ඇතු. එකක් තමයි වරින් වර ඒකට විඳින ස්වභාවයෙන් යුක්තව. ඒ බලත් තේරෙනවා බුද්ධ දේශනා ඇත්තක්මයි. එතකොට පින්වත්නි මං කියන්නේ දැන් සැපයට කැමති එක්කෙනෙකුට තියෙන හොඳම වාසිය තමයි සෝතාපන්න වීම කියලා. ඒක තමයි ස්ථිර එක. එතනට යන්න අපිට බෑ එකපාරට. අපි බෑ කියලා හිතමු. පුළුවන් කියන හිතනට වඩා වාසි බෑ කියලා හිතන එක. ඒ මොකද හේතුව මට හම්බ වෙලාම තියෙන්නේ පුළුවන් කියලා කයි එක ගහින්න ආයේ. බෑ කිය කීටිපෙකන පොඩ්ඩ හරි මේක යන්න බව පේනවා. අනේ අමාරුයි කිය ඉන්න එක නා පොඩ්ඩ හරි පුරුදු කරනවා. මම නම් මේක කොහොම හරි කරගන්නවා කියන එක නා ඇනෙනවා. ඒක හරි පුදුමයි මේක යුගී වැරද්දක් නෙමෙයි මේ ලෝකෙ හැටි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බැලුවහම දැන් අපිට තියෙන ස්ථිර ප්‍රසදම තමයි සෝවාන් වීම. හැබැයි අපිට වෙන බුද්ධ ශාසනයක පිටක් බලාපොරොත්තු වීම බොරු වැඩක්. මොකද හේතුව? වෙන බුද්ධ ශාසනයක් නැහැ. මෛත්‍රී බුද්ධ ශාසනයේ පිටක් බලාපොරොත්තු වෙන ඊටත් වඩා බොරු වැඩක්. ඒ හේතුව මිනිස් ලෝකයේ අවුරුදු 80000ක් වෙනතුරු මෛත්‍රී බුදු කෙනෙක් නැහැ. තමන් බුදු වෙන්න කල්පනා කරන ඊටත් වඩා බොරු වැඩක්. ඒ තමන්ගේ තරම තමන්නේ උදන්නේ. ඒ නිසා මේක එතකොට අපිට මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ ශාසනයට ය아가න්නත් බෑ. තමන්ට බුදු වෙන්නත් බෑ. පස්සේ බුදු වෙන්නත් බෑ. එකම සහ කඩිනම් ඉක්මන් විසඳුම මොකද්ද? ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ යාම. මට නම් ගෙයින් එහා කිසිම දෙයක් විසඳුමක් හැටියට තේරුන්නේ නැහැ. අපිට හිතෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ සරණ යාම ලීසි එකක් කියලා නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගියාට අපිට සක්කාය දිට්ඨිය නැද්ද? සක්කාය දිට්ඨිය තියෙනකොට විචිකිච්ඡාව නැද්ද? විචිකිච්ඡාව කියන්නේ සැකේ. එතකොට සැකේ ආවම අපි වෙන දේවල් ගැන හිතන්නේ නැද්ද? හිතනවානේ. එතකොට මෙතන නෑ අතන හරිද දන්නේ. අර ක්‍රමේ හරිද දන්නේ. මේ ක්‍රමේ හරිද දන්නේ කියලා හිතෙන අවස්ථා නැද්ද? තියෙනවා. මේ ඔක්කොම හිතෙන්නේ මොකෙන්ද? විචිකිච්ඡාවෙන්. සැකේ. එතකොට සැකයෙන් විතර වෙනකන් අපිට ඒ කියන්නේ සැකේ අපිට නැතුව කිව්වොත් මොකද වෙන්නේ? අපි හිතනවා නම් යම්කිසි බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්කිසි ශ්‍රද්ධාවක් ඒක ස්ථිර පිහිටනවා සැකේ නැතුව කිව්වොත්. එතකොට ශ්‍රද්ධාව ස්ථිර පිහිටන්න නම් මොකද්ද වෙන්න ඕනේ? සෝවාන් වෙන්න ඕනේ. ඒ සෝවාන් වුණොත් සැකේ නැතුව යන්නේ. ඒතර සෝවාන් වෙනකන් අපිට තියෙන අස්ථිර ශ්‍රද්ධාවක්ද? ඔව්. අස්ථිර ශ්‍රද්ධාවක් නම් තියෙන්නේ අපි ඒක හිතාමතා ආරක්ෂා කරගත යුතුයි. සෝවාන් වෙන තුරු ඒකට බුදුරජාණන් වහන්සේගෙන් උපදේශයක් තියෙනවා. මොකක්ද උපදේශේ? දවසක් නාදිකා කියන ගමට බුදුරජාණන් වහන්සේ වැඩියා. මොකද්ද ගමේ නම? නාදික.
උන් ඒ නම හොඳයි ළමයෙකුට. දැන් මං සමහර බබාලා එනවා තේරෙන්නේ නැහැ මට ඒ අලුත් නම්. ලිසිනි, සුරිනි තේරෙන්නේ නැති නම් දාගෙන චූටි බබාලට. මේ නාතිකා ගමේ යනකොට බුදුරජාණන් වහන්සේ වඩිද්දී මොකක් හරි කරදරයක් වෙලා ලොකු පිරිසක් නැති වෙලා. ඉතින් ආනන්ද හාමුදුරු කියනවා භාග්‍යතුන් වහන්සේ අසවල් භික්ෂුන් වහන්සේ අපවත් වෙලා කොහෙද උපන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ උපන්නේ නැහැ පිරිනවම් පෑවා. අසවල් භික්ෂුව තපවත් වෙලා. අනාගම් වෙලා යා දැන් බඹලෝ කිව්වා. අසවල් භික්ෂුණිය පිරිනවම් පෑවා කිව්වා. අසවල් භික්ෂුණිය අනාගම් වෙලා බඹලෝ. දැන් මේ වගේ විස්තර කරනවා. උපාසක උපාසිකාව ගැන අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය මේ මිනිස්සු මැරෙනවා කියන්නේ පුදුම එකක් නෙවෙයි. මට පුදුම එක නෙමෙයි මේ මැරෙන මිනිස්සුන්ගේ මැරිලා පළච්ච තැන් ගැන අහනවා ඉවරයක් නැහැ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දය ඊට පස්සේ උන්ව සම්පූර්ණ විස්තරය කිව්වා. ආනන්දයේ මරණයට පත් වෙච්ච අය අතර 50 දෙනෙක් ඉන්නවා කිව්වා අනාගාමී අය. ඔය එක ගමක. මැරිලා ගියපු අය අතර 90කට වඩා ඉන්නවා කිව්වා සකදාගාමී අය. 500ක් විතර ඉන්නවා කිව්වා සෝවාන් වෙච්ච අය. ඊට පස්සේ කිව්වා ආනන්දේ මීට වඩා ලේසි තමන්ම මේ මැරෙන්න ඉස්සෙල්ලා යාම තමන් ගැන තේරුම් ගත්තා නම් කියලා උන්වහන්සේ දේශනා කළා. ඇති කරගන්න කිව්වා සෝතාපට්ටි අංග. මොකක්ද ඇති කරගන්න කිව්වේ? සෝතාපට්ටි අංග. ඒ කියන්නේ සෝවාන් වෙච්ච නැත්තම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච කෙනෙකුට පිහිටන ගති ගුණ ඇති කරගන්න කිව්වා. මොකක්ද ඇති කරගන්න කිව්වේ? සෝතාපට්ටි අංග. ඒකේ සිංහලෙන් මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච කෙනෙකුට පිහිටන අංග 4 කීයද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගැනීම. ඉතින් හරි පරිස්සමෙන් කරන්න ඕනේ තමන් ඒක. විචිකිච්ඡාවට වැටෙන්නේ නැතුව. ඊළඟට ධර්මය ගැන සිත පහදවා ගැනීම. ශ්‍රාවක සංඝයා ගැන සිත පහදවා ගැනීම. එතකොට කරුණු දැන් කීයද සිත පහදවා ගන්න? දැන් 3. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්න ඕනේ. ධර්මය ගැන සිත පහදවා ගන්න ඕනේ. ශ්‍රාවක සංඝයා හරි පුදුමයි. මුගලන් මහරහතන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩිනවා. වඩිද්දී හරක් බලන ළමෙක් ඒ හරක් දක්කගෙන ගියා. එයාට කෑමට අග්ගලා ටිකක් ලෑස්ති කරගෙන තිබුණා. දැන් මෙයා අග්ගලා ටිකක් ලෑස්ති කරගෙන මෙයා හරක් ටික දක්කගෙන යනවා. මුගලන් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා ඉස්සරහට. දැන් මෙයාගේ හිත පැහැදුනා. මුගලන් මහරහතන් වහන්සේට අර අග්ගලා ටික ඔක්කොම පූජා කළා. මට මොකද්ද මේ අද දැක දවසක් බඩගින්න ඉන්න එක මම අද මේක පූජා කරනවා කියලා. උන්වහන්සේ ඒ ආනේ අරගෙන වඩි. උන්වහන්සේට වුණා අර ළමයා කෑ ගහගෙන වැටුණා. හරක් ටික යනවා අර ළමයා වැටුණා කෑ ගහගෙන. උන්වහන්සේ හැරිලා බැලුවා. බැලින්නම් නායික් දෂ්ට කළා. කවුරුත් පේන්නේ නැහැ. මුගලන් මහරහතන් වහන්සේ වටපිට බැලුවා පේන්න කෙනෙක් නෑ. මේ ළමයා වැටුණා. වැටලා දැන් විස පැතිරෙනවා කෙඳිරි ගා. උන්වහන්සේ මේ ළමයා ඉස්සරහට ගිහිල්ලා වාඩි වුණා. අර ළමයා පූජා කරපු අග්ගලා වළඳනවා. හරි පුදුමයි අපිට හිතා ගන්න බැහැ. ළමයා පූජා කරපු අග්ගලා වළඳනවා. දැන් අර ළමයා බලාගෙන පණ අදිනවා. මැරුණා. එවලෙම උපන්නා උපාතිකව දිව්‍ය රාජ්‍යයක් වෙලා. මොකද්ද පින? දැන් බලන්න පළල් හිතක් තියෙන මුගලන් මහරහතන් වහන්සේ එතන වැඩ සිටීම තුල එයාට දෙවියන් කොහොමද මැරෙනවන්නේ? අතර යන්න පාර කිව්වා. අද කාලේ මේ මනුස්ස ලෝකේ අපි පණ පිහිටුවා ගන්න දඟලන දැඟලින්ද මැරුණට පස්සේ අතාරිනවනේ. කොච්චර වෙනසක්ද? අද කාලේ අපි පිණ්ඩපාතේ වැඩි වෙලාවක අපිට මොන හරි දීලා කාට හරි එහෙම දෂ්ට කළා නම් මිනිස්සු බයින්නේ කාටද? යසයි කියයි පිණ්ඩපාතේ තරගෙන.
ආච්චර වැටුණා සර්පයා කෑව දැක්කේ නැද්ද කියලා. කෝ කරුණාව කියලා. නේ එහෙම නේද වෙන්නේ අද. අද මේ ලෝකයේ මේ ජීවිතයත් මරණයත් අතර විතරයි අපේ සියල්ල තියෙන්නේ. මරණින් මත්තේ කිසි වගක් නැහැ. අන්ධයි. අන්ධයි. මුගලන් මහරහතන් වහන්සේ දැක්ක මෙයාගේ හිත පහදවන්න පුළුවන්. උන්වහන්සේ දානයට සුදුසුයි. උන්වහන්සේ ආරක වැළඳුවා. පස්සේ මෙයා දිව්‍ය පුත්‍රයෙක් වෙලා මුගලන් මහරහතන් වහන්සේ වන්දනා කරන්න ආවා. ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ මාව බේරුවා. අන්න බේරිල්ල. එතකොට සංඥා කෙරෙහි හිත පහදවා ගන්න මෙවැනි සිද්ධි විමාන වස්තුවේ තියෙනවා. අපි පරිවර්තන කරලා තියෙන්නේ. සංඥා කෙරෙහි හිත පහදවා ගන්න තීරගාථා මම පරිවර්තන කරලා තියෙනවා. කැසට් එකකටත් CD එකකටත් තියෙනවා. ඒ ඔක්කොම කරලා තියෙන්නේ සෝතාපට්ටි අංග ඇති කර ගැනීමට උදව් වෙන්නයි. මොකද අපි ඔක්කොගෙම ප්‍රශ්නය පොදු එකක්. සහ එක ප්‍රශ්නයක්. සතර අපායේ වැටෙන අනතුර අපි ඔක්කොගෙම එක ප්‍රශ්නයක්. පොදු ප්‍රශ්නයක්. එහෙනම් මේ පොදු ප්‍රශ්නෙට තියෙන එක විසඳුම. එහෙනම් මේ ප්‍රශ්නේ සියලු දෙනාගේම පොදු ප්‍රශ්නයයි කියලා තේරුණාම සියලු දෙනාටම තියෙන එකම විසඳුමයි කියලා තේරුණාම ඒ පිරිස කෙරෙහි අනුකම්පාවක් තියෙනවා නම් කලිතේ ප්‍රශ්නේ පැහැදිලි කරලා දීම නේද? ඒකට විසඳුම කියා දීම නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ සෝතාපට්ටි අංග ඇති කරගන්න. එතකොට ඔබට පුළුවන් අර තේරි ගාතක් කියවලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගැන පහදින්න. ඒතර ශ්‍රාවක සංඝරත්නය මොකෙන්ද උපන්නේ? ධර්මයෙන් උපන්නේ. එතකොට ඔබ කවදා හරි මේ ජීවිතේ හරි ඊළඟ ජීවිතේ හරි ඔබ සෝතාපන්න වුණොත් ඒ ඔබේ පරිවර්තනය කරන්නේ මොකෙන්ද? ධර්මයෙන්. එතකොට ඒක ඔබ ලබන අලුත් ජීවිතයක් නෙමෙයිද? අලුත් ජීවිතයක්. එතකොට මේ අලුත් ජීවිතය තුළ බලන්න අර අඟුලිමාල මහරහතන් වහන්සේ ඉස්සෙල්ලා මොන සෝවාන් වුණා. සෝවාන් වෙලා ඊට පස්සේ අරහත්ත්වයටපත් උනේ. දවසක් දැක්කනේ බබෙක් හම්බ වෙන්න ගිහිල්ලා අම්මා කෙනෙක් බබා හම්බ වෙන්නේ නැහැ. ඒතර අම්මා කෑ ගහනවා. මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ගිහින් කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ මම දැක්ක මේ වීදියේ යනකොට මේකේ මිනිස්සු ඔක්කොම කලබල වෙලා ඉන්නවා අම්මා කෙනෙක් විලාප දෙනවා මං පොඩ්ඩක් ඇහුවයි කියලා මේ බබා හම්බ වෙන්නේ. උකට පොඩි දියන්නේ කරන්න තියෙන කිව්වා. භාග්‍යතුන් වහන්සේ මොකද්ද මට කරන්න පුළුවන් දේ වෙනුවෙන්? ඔබ ගිහින් සත්‍යක්‍රියා කරන්න. භාග්‍යතුන් වහන්සේ සත්‍යක්‍රියා කියන්නේ මන් දන්නේ නැහැ ඒක කිව්වා. ඔබ ගිහිල්ලා කියන්න ඔබ සතුන් මැරුවේ නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේ මේ යද්දිකේ තරම් කාගේවත් අත්වල ලී තැවරිලා නැතුව ඇති. මං කොහොමද කියන්නේ කියලා. ඔබ කියන්නේ ආර්ය ජාතියේ යම් දවසක ඉපදුනාද එදා ඉඳලා සතෙක් මැරුවේ නැහැ කියලා. ආර්ය ජාතිය ඉපන්නා කියන්නේ මොකද්ද? සෝවාන් වුණා. දැන් හනික ගිහිල්ලා පිරිස එහාට මෙහාට කළා. දැන් අර විලාප දෙන අම්මා ළඟට ගිහිල්ලා මේ අඟුලිමාල රහතන් වහන්සේ කියනවා යතෝහම් භගිනී අරියාය ජාතියා ජාතු නාවි ජානාමි සංචිච්ච පානං ජීවිතා වෝ රූපීතා කියනවා සොහයුරි මම මේ ආර්ය ජාතියේ ඉපදිච්ච දා ඉඳලා මේ දක්වා සත්‍යක් මරු බව දන්නේ. මේක සත්‍යයි. ඒතේන සච්චේන සුත්තිතේ හොතු සුත්ති ගබ්බසාටි මේ සත්‍යෙන් ඔබට සැප වේවා. දරුවා සුවසේ බිහි වේවා. දුක නැති වුණා. අර අම්මගේ සුවසේ දරුවා බිහි වුණා. බලන්න මේ ගුණයක් සත්‍ය වශයෙන්ම තියෙන ගුණයක තියෙන ආශ්චර්යය. ඒ නිසා මේ ආර්ය ජාතියේ අපි උපදින තුරු අපිට යන්න තියෙන මේ කෝලහල තියෙන ලෝකේ. ඉතින් ඒ නිසා අපිට තියෙන එකම ආරක්ෂාව තමයි මේ සෝතාපට්ටි අංග ඇති කර ගැනීම. මම මේ මෙරිකලා මහන්සි ගත්තේ පින්වත්නි කියන්නේ මේකේ වටිනාකම. සෝතාපට්ටි අංග බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන්ම තමන් ගැන හරියට පැහැදිලි කරගන්නවා කිව්වා. තමන් අපායන්නේ නැහැ කියලා. තේරුම් ගන්නේ මේ
බොරුවට කියෝන එකක් ගැන නෙමෙයි. බොරුවටත් කියෝනා ඉන්න ඕනේ. අනේ මන්න යන්නේ අපාය කියන. මේ කුඩු කේඩුකම් කෙලවරන්නේ. ඒක නෙමෙයි මේ කියන්නේ. මේ හැබැයි එක මොකද්ද? තමන්ව හඳුනා ගන්න ඕනේ. මම දෙවියන් අතරට යනවා කියලා. ඒක ලෝකෙට කියන්න ඕනේ නැහැ. ලෝකේ දන්නේ නැහැ. මිනිස්සු වාද කරන්නේ ඔබ ඔක කටින් කිව්වොත්. ඔයා කොහොමද දන්නේ කියලා. ඉරිසියත් කරයි. එච්චර මිනිසුන්ගේ තියෙනවා ගැමි සුවඳ. ගැමි සුවඳ කියන්නේ මං ඉරිසියාවට. එච්චර තියෙනවා ඒක. මොකද ගැමි සුවඳ කියලා මට වෙන එකක් ගැන හිතා ගන්න බෑ. ගොස් පොලොස් වලට කියන්නේ. ගෝයන් වලට කියන්නේ. ඇයි එක ගෙදරක කෙනෙක් අනිත් ගෙදර මිනිස්සයා දිනුනට කැමති නෑ. මං දැක්කා මේකට තමයි එහෙනම් ගැමි සුවඳ කියන්නේ කියලා. එතකොට ඒ නිසා මේ ಗುಣ කියනවා අපි උතුම් දේවල් හංගගෙන ඉන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න, ධර්මයේ කෙරෙහි සිත පහදවා ගන්න, සංඝයා කෙරෙහි සිත පහදවා ගන්න, ඊළඟට සීලේ හොඳට පිළිටන්න පුරුදු වෙන්න. මේවට අනුග්‍රහ කරන්න තමයි අපි මේ අපේ ශාඛාවන් දාලා දෙන්නේ. මොකද මට මුලින්ම තිබුණේ මේ මට පුද්ගලිකව මේ ධර්මය අවබෝධ කරගැනීමේ හදිසියක් විතරයි. මට මුල්ම කාලේ තිබුණේ හදිසිය. මං කිව්වේ අර සද්ධාව එකපාරට ආවා කියලා අපි ඒක පිළිටනකම්ම අපිට හරියට තේරෙන්නේ නැහැ. දැන් මං හොදට මේ ත්‍රිපිටකයේ කියෝක වේදන මට මොකක් හරි වෙන පොතක් හම්බ වුණා මේ හිමාලයේ ඉන්න සාධුවරු ගැන. ඉරිදි බල සම්පන්න සාධුවරු ගැන. මං හිතුවා එහෙනම් මං හිමාලයේ ගියොත් මට ඉක්මනට මේක කරගන්න පුළුවන් වෙයි. බලන්න මොඩකම. ඉතින් මම මේ ඔක්කොම අතහැරලා කොහෙද ගියේ? හිමාලයේ. හිමාලයේ ගිහිල්ලා ගංගා නංගගායිනී කුටියක මං දැන් ඉන්නවා. දැන් මම හැමදාම හැබැයි ධම්මචක්කය කියනවා. ටික දවසක් යනකොට දැන් මට නිකන් ඇහෙන උදේ පාන්දර භජන් ඇහෙනවා. හවස භජන් ඇහෙනවා පැය ගානක්. දැන් මට ඇහෙන්නේ එකක්. බුද්ධං සරණං ගච්ඡාමි. මගේ යෝනිසෝ මනසිකාරය තමයි පින්වත්නි මාව බේරුවේ. මට හිතුණා අයියෝ මම මේ හොයාගෙන යන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරේ මට නිකන් හිතෙනවා මම හොයාගෙන යන්න තියෙන බුද්ධං සරණං ගච්ඡාමි නෑනේ. හැබැයි හිතේ තියෙන දරදඬු ගති බලන්න ඒත් මං ලෑස්ති නෑ ඒ ක්‍රමයේ අතාරින්න. මට ඉතින් ගොඩක් වෙලාවට දෙවියන්ගෙන් උදව් ලැබුණා. මට රෑ හීනයක්ද මොකද්ද මන්ද? චූටි කුටියක මං හිටියේ අඩි 6 8 වගේ පොඩි කුටියක හිටියේ. රෑ 12 මාටිකට විතර මං හිතන්නේ සුදු ඇඳගත්තු මෙහෙම රැවුල වැවිච්ච කෙනෙක් ආවා කුටියට. ඇවිල්ලා ඇහුවා සතුටින් නෙමෙයි නේද කියලා. මං කිව්වා නෑ කියලා. මොකක් හොයන්ද මේ ආවේ කියලා. මං කිව්වා ධර්ම හොයාගෙන ආවේ. ධර්ම හොයන්න මොකටද කියලා. මං කිව්වා මට විමුක්තිය කරා යන්න ඕනේ. ඊට පස්සේ මෙහි නෑ කිව්වා. ඔය හොයනදී මෙහි නෑ කිව්වා. ආපහු යන්න. ආපහු යන්න ලංකාවට. එහෙමම කිව්වා. ගිහිල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. ඒක යන්න කියලා යන්නේ. එහෙනම් මං යන්නම් කියලා ගියා. එතකොට මම වාඩි වෙලා කල්පනා කරනවා මොකද්ද මේ. ඒ මොහොතේ ඉඳලා මට සම්පූර්ණයෙන්ම හිමාලය මගේ හිතින් අයින් වුණා. ඊට මං අනිත් පැත්තට ලංකාවට ආවා. එතකොට බලන්න හරි විදිහට ශ්‍රද්ධාව පිහිටියා නම් මම එහියිද? එතකොට අපි මෙච්චර කැප වෙන ඇත්ත හොයාගන්න යන අපිට තමාරු වැටෙන්න තියෙනවා නම් ඉතින් අපිට දැන් ඒ වෙද්දි මට කල්යාණ මිත්‍රෙක් හිටියේ නෑනේ මේක මෙහෙම කරන්න කියලා හරියට පැහැදිලි කරලා දෙන්න කෙනෙක් හිටියේ නෑ. දෙහිදී වුණත් මම කිව්වොත් එහෙම මං හිමාලයන් ආසයි කියලා බොහොම හොඳයි යන්න කියනවා මිසක් වෙන කවුරු ඒක අద్භූතයිනේ. ඒ නිසා ඒකට උදව් කළා මිසක් වැඩක් නෑ. හොයන්න එපා. මේ මෙතන තියෙන්නේ කියලා කියන්න කෙනෙක් නෑ. සමහර කෙනෙකුට කිව්වට දැන් ඒක පැහැදිලි කරලා තෝරලා දෙන්නත් එපා. එහෙම තෝරලා දී ගන්නත් බෑ. එහෙම වෙලා තමයි මම මේ ධර්මාර්ගය හොයන්න පටන් ගත්තේ. ඊට පස්සේ දැන් මම තාමත් මේ ඔට්ටු වෙන්නේ මේක අවබෝධ කරගන්නමයි. එතකොට සතියක් හොඳට භාවනා කරගෙන ඊළඟ සතිය ඕන මොකක් හරි විලා කඩකප්පන. පස්සේ මම ওই ශ්‍රීපාද කැලියේ ගියා. එක්ක මම මැරෙනවා එක්ක මේක අවබෝධ කරගන්නවා. ඒ පාර ගිහිල්ලා තමයි මට වැරදුනේ. ඊට පස්සේ මම කල්පනා කළා මේකට කරන්න තියෙන්නේ
පිනක් රැස් කරනවා. මම බැලුවා දැන් පිනක් රැස් කරන්න ඒ වෙද්දි මං හිතන් හිටියේ පින කියලා සල්ලි වීදම් කරලා කරන දෙයක් ගැනමයි. මම බැලුවා දැන් ඉතින් මට සල්ලිත් නැහැ. මං රසාවක් කරන කෙනෙකුත් නෙමෙයි. මාව කවුරුත් දන්නෙත් නැහැ. මං දැන් මොකද්ද කරන්නේ? මෙහෙම තියෙනකොට මගේ හිතට ආවා අදහස නුඹට මුකුත් දන්නේ නැති වුණාට නුඹට තියෙනවානේ හොඳ දහම් දැනුමක්. ඔබක කියාපන් කියලා. ධර්ම දාණය දෙන්න ධර්ම දාණය දුන්නොත් පින රැස් වෙයි කියලා. ඊට පස්සේ තමයි මම පටන් ගත්තේ මේ ධර්ම දාණය. පටන් ගත්තට පස්සේ ඉතින් ධර්මයේ මිනිස්සු බොහෝම ආසා කළා. බුදුරජාණන් වහන්සේ ළඟ දේවදත්ත හිටියා වගේ අපිටත් ඉතින් කරදර ආවා. ඒක ලෝකෙ හැටි. ගැමිසුන්ද හැමතැනම. ගැමසියුතින් බේරෙන්න සිවුරටත් බෑ. ඉතින් ඒක ලෝකෙ හැටි. මං ඉතින් කරේ මගේ පාඩුවේ මේ ධර්මයේ කියා දෙන්න භාෂි ගන්නවා. එතකොට මේ ධර්මයේ මම හිතුවා මෙහෙම. බලේ තියෙන්නේ අපේ වචනේ නෙමෙයි. බලේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනේ. ඒ මොකද හේතුව? බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා මේ ඇස, කන, නාසය, දිව, කය, මනසය මේ හය නිදහස් වෙන්න කී භික්ෂුන් වහන්සේලාට කියනවා. කියනකොට මේ ආවා. මේ කෙවිතක් අරගෙන මේ කුඹුරෙන් ගොඩට ආපු ගොවියෙක් වගේ ඉන්න එක්කෙනෙක් ආවා මේ හරක් දක්කපු එක්කෙනෙක්. ඇවිල්ලා ඇහුවා මේක මැද්දේ බාධා කරනවා. භාග්‍යතුන් වහන්සේ මගේ හරක් මෙහෙන් ගියාද? නුඹේ හරක්? නුඹ හොයාගන්න කිව්වා. ඊට පස්සේ එතකොට මේ පිරිසව ඇසකරනාසී දේවකය මනසේ නිදහස් කරන්නද ලෑස්ති? ඊට පස්සේ අහනවා ශ්‍රමණේ ඔය ඇස කාගේද? බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඇස නුඹේ. ඔය කන කාගේද? නුඹේ. ඔය නාසය කාගේද කියලා අහනවා. ශ්‍රමණේ ඔය නාසය කාගේද? නුඹේ. ශ්‍රමණේ ඔය දිව කාගේද? නුඹේ. ඒ කාලයක් කෙලින්ම ඇවිල්ලා කතා කළා. ශ්‍රමණේ ඔය මනස කාගේද? මනසත් නුඹේ. ඊට පස්සේ කියනවා එහෙනම් ශ්‍රමණේ දැනගන්න මේ ඇස කන නාසය දිවකය මනස කවුරුරි මගේ කියද? එයත් මගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මාරය ඇස කන නාසය දිවකය මනස මගේ කියන අදහස යම්ෙකුගේ හිතේ නැද්ද? එයින් කෙනෙක් නිදහස්ද? එයා මට අයිති නෑ. දැක්කද? මේ බුද්ධ දේශනා නැත්තම් අපි මේව අහනවද? ඉතින් ඒ නිසා පින්වත්නි මේ කරුණු කාරණා නිසා තමයි අපිට වරින් වර ගුටි කන්නත් වෙනවා. නමුත් අපිට බලේ තියෙන්නේ අපේ නෙමෙයි මං කිව්වේ දැන්. එයාව පරාජයටපත් කළා තමයි උන්වහන්සේ ධර්ම දේශනා කළේ බලේ තියෙන. වෙන බලයක් නැහැ. දැන් මහමෙවුනාවට සෙන ගැටිලා යනවා කියලා සමහරු නෝකඩු. මම කියන්නේ මහමෙවුනාවට සෙන ගැටෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම යම් තාක් අපි කියනවාද ඒ තාක් විතරයි. යම් තාක් පිරිස ධර්මයේ හැසිරෙනවාද ඒ තාක් විතරයි. යම් දවසක මේ ධර්මයේ කීම ආතෑරියද එදාට මිනිස්සු නැහැ. යම් දවසක මේ පිරිස ධර්මයේ හැසිරෙilla ආතෑරියද එදාට මිනිස්සු නැහැ. මිනිස්සු ඉන්නේ මහමෙවුනා වටා නෙවෙයි. මිනිස්සු ඉන්නේ කුමක් වටාද? ධර්මයේ වටා. ඕකයි ඇත්ත. මිනිස්සු ඉන්නේ මං වටාත් නෙමෙයි අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා වටාත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටා. යම් දවසක මහමෙවුනාවෙන් ධර්මයේ කීම අතහැරුණාද එදාට සාමාන්‍ය තැනක්. ඉතින් එහෙනම් අපිට අපේ සංඝ පිරිස යම් කිසි ප්‍රමාණයකට යම් කාලයක් මේක අරගෙන යයි. මොකද මම මේ ස්වාමීන් වහන්සේලාට මහාසාව ඇති කරවා දෙන්න. උන්වහන්සේලා බොහොම දුකසේ ශ්‍රද්ධාවට පැමිණෙන්න මහන්සි ගත්තා. සිල්වත් සංඝ පිරිසක් බිහි කළා. ඒක මම මගේ ශිෂ්‍යයෝ නිසා කියනවා නෙමෙයි. මගේ ශිෂ්‍යයෝ තමයි. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. මගේ ශ්‍රාවකයෝ නෙමෙයි. ඉතින් ඒ නිසා ඔබට මේ කියපු කොම් මම දැන් වචන දෙක තුනකින් කියන්න. ඉස්සෙල්ලාම මම කිව්වා පුංචි විස්තරයක් සතර අපාය ගැන. ඊට පස්සේ මම කිව්වා ඒකේ තියෙන්නේ සැපක් නෙවෙයි. මොකක්ද තියෙන්නේ? දුක. මේ දුකට කැමති වෙන්න එපා. ඒකේ මේ කොහෙවත් අපි යන්න ලෑස්ති වෙ යුතු නැහැ. මීට වඩා සැපසේ ධර්මයේ කරා යන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ තමයි දෙවියන් අතර. ඒකට ලෑස්ති වෙන්න ඒ අතරේ පුළුවන් තරම් මහන්සි ගන්න සතර අපායට ඇදගෙන යන ප්‍රධාන හේතු නැති කරන්න. ඒ තමයි
සක්කාය දිට්ඨිය. ඉතින් ඒක නැති කරගන්න ධර්මයේ උගෙන ගන්නයි අපිට උවමනා. තමාව පිහිට කරගන්න. ඊට පස්සේ මම කිව්වා මොකක්ද කිව්වේ? අර නාදිකාවේ ප්‍රශ්නේ කියලා අර මරිච්ච ගොඩක් විස්තරේ. ඊට පස්සේ මම කිව්වා සෝතාපට්ටි අංග 4. මොනවද ඒ 4? බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම, ධර්මයේ කෙරෙහි සිත පහදවා ගැනීම, ආර්ය සංඥා කෙරෙහි සිත පහදවා ගැනීම සහ ආරිකාන්ත සීලේ මේ ඇති කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. අමාදම් විල අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව